ඔබට සුබ දවසක්. අද අපි දේව වචනයෙන් බලන්න යනවා, දේව දර්ශනයට ඇතුල් වෙන්න යනවා. දැන් ස්වාමින් වහන්සේගේ අවශ්‍යතාවය මේ දවස්වල ස්වර්ගයයි පොළොවයි සම්බන්ධ විය හැකි ඇදහිලිවන්තයෝ තමයි ස්වාමින් වහන්සේ සොයන්නේ. ඉතින් උන්වහන්සේ මම හිතන හැටියට බොහොම තීව්‍ර කාලයක් පටන් ගන්නයි යන්නේ. දැන් මම මේක මීට ඉස්සෙල්ලත් කියලා තිබෙනවා. එළිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා ලියවිල්ලක්. ඒක බැටළු පැට වානන් පියාණන් වහන්සේගේ අතින් ගත්තම එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ මුද්‍රා 6ක් කඩනවා. ඉතින් ඒක ලියවිල්ලක්. ඒ කියන්නේ යොහන්ගේ කාලයේ සිට අද දවස දක්වාම විහිදෙන ලෝක ඉතිහාසයේ වෙන හැටි පිළිබඳ අනාගත වාක්‍යමය ලියවිල්ලක්. අපි ඒක දිහා බලනකොට අපිට පේනවා කාලෙන් කාලෙට යුගයෙන් යුගයට මේ දේවල් වෙච්ච හැටි. ඉතින් මේ අසුරුව 4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඉතිහාසයේ පුරා එක එක කාලවල ගමන් කළා. දැන් අවසාන කාලේ වෙනකොට ඒගොල්ලන්ගේ hoof beats එන්න මේක බොහොම බලවත් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු කරන දේවල් සමහර විට යක්ෂයෙක් එකතු වෙලා එහෙම නැත්නම් මිනිස්සු මානෙන් කරන දේවල් දෙවියන් වහන්සේ අදහස් කළ ලෝකය සමාජය අභිබව මිනිස්සු ක්‍රියා කරපු හැටි. නැපෝලියන්ගේ කාලේ, හිට්ලර්ගේ කාලේ, දැන් අපේ කාලේ වෙනකොට ගෝලීය කට්ටියක් තීරණය කළා තියෙන ඒගොල්ලන්ට කියන්නේ ඔලිගාක්ස්ලා කියලා. ඒකාන්තයෙන්ම ඔය අසුරුවන් 4 දෙනාගේ විදිහට ඒගොල්ලෝ ලෝකේ පාලනය කරන්න යනවා කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒක තමයි අයුතුකමේ මහා අභිරහස. දෙවනි තෙසලෝනි 2:4 වෙනි පදේ කියලා තිබෙනවා ආගමික, ආර්ථික, දේශපාලන ඔක්කොම දේවල් ඒගොල්ලන්ගේ අතට ගන්නවා. ඉතින් අර සුදු අසුරුව ඔය ආගමික ඉඩියොලොජිකල් චින්තන දර්ශන, රතු අසුරුව දේශපාලන වැඩ, කළු අසුරුව තරාදී අත්‍යාගන ආර්ථික වැඩ, ඊළඟට සුදුමැලි අසුරුව මරණයේ පාට එක්ක එයා කරනවා එයාගේ මරණීය වැඩ, වසංගත යනාදී දේවල් ඒ ඔක්කොම. ඉතින් ඒකයි කතන්දරේ. ඒක දැන් මේ යොහන්ගේ කාලේ ඉඳන් මේ දවස් දක්වාම වේගන ඒවා දැන් ඒ අසුරුවෝ හසුරුවන අය, අසුරුවන් විසින් හසුරුවන ලබන ගෝලීය පාලකයෝ දැන් හිතන් ඉන්නවා මේ ලෝකේ හැම රටක්ම ඒගොල්ලන්ගේ අතට ගන්න පුළුවන්. ඒකයි මේ වැක්සින් කතන්දරයයි, වෛරස් කතන්දරයයි, ප්ලැන්ඩෙමික් කතන්දරයයි එක ආර්ථික ක්‍රමවේද තුලින් සියලු මිනිස්සුયો අන්තිම පාරාවගේ වහල්කමට ගෙනියන්න. මේ අන්තිම පාරාව තමයි අන්තික්‍රිස්තු. ඉතින් අපි දන්නවා ස්වර්ගයේ මහරජුරෝ මේවා දැකලා සිනාසනසේක. එනමුත් උන්වහන්සේට අවශ්‍ය වෙනවා එළිදරව් මේ ගීතාලි 2 කියන ස්වර්ගයේ මහරජුරෝ මේවා දැකලා hina වෙනවා. හැබැයි උන්වහන්සේට අවශ්‍ය වෙනවා උන්වහන්සේගේ සුද්ධවන්තයන් මේකට පෙළගස්වා ගන්න. ඒක තමයි ප්‍රමාදය. ඒක තමයි අවශ්‍යතාවය. ඉතින් මේ මුද්‍රා වලින් ප්‍රකාශ වෙන ඉතිහාසමය කතන්දර කතා වෘත්තාන්තය පුවත දිගෑරිලා ගිහිල්ලා ඊළඟට ස්වාමීන් වහන්සේ හොරණෑ පිමින්න යනවා. ඒ කියන්නේ යොහන් දැක්ක ස්වාමීන් වහන්සේ හොරණෑ පිමිනවා. ඒ කියන්නේ ස්වර්ගයේ හොරණෑ පිමිනවා. එළිදරව් 8 ඉඳලා තිබෙනවා 8 වෙනි පරිච්ඡේදයේ ඉඳලා හොරණෑ පිමින කතන්දරය. හොරණෑ පිමිනවා කියන්නේ ඒ අවසාන කාලය පටන් ගන්නකොට වෙන්න තියෙන ජියෝෆිසිකල් සංසිද්ධි. භූගර්භික විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේ අපේ භෞතික විශ්වයේ භෞතික විශ්වයේ වෙන්න තිබෙන සංසිද්ධි. හොරණෑ වලින් පෙන්වන්නේ. පළවෙනි හොරණෑව උල්කාපාතයක් පොළොට ඇද වැටෙනවා. ඉතින් යහන් මේ ඔක්කොම දැක්කා. හැබැයි ඒවා වෙන්න තියෙන්නේ අපේ කාලේ. එහෙම නැත්නම් අවසාන කාලේ. ඒ පළවෙනි හොරණෑව 8 වෙනි පරිච්ඡේදයේ තියෙන එළිදරව් 8 උල්කාපාතයක්. දෙවෙනි හොරණෑව ඇට්ලාන්ටික් සාගරයට වැටෙන යන මහ ගලක් නිසා එන ලොකු සුනාමියක්. තුන්වෙනි හොරණෑව තර්මොනියුක්ලියර් යුද්ධයක්. 4 වෙනි හොරණෑව තව જાතියක මේ එක සෙලෙස්ටියල් ඒ කියන්නේ ඉරහඳ තාරක ආශ්‍රිත අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රශ්නයක්. 5 වෙනි හොරණෑව මේ 5 වෙනි හොරණෑව ඔක්කොම ලෝකේ භවභෝග විනාශ කරන ලෝකස්ට් කණ්ඩායමක්, පළඟැටි කණ්ඩායමක් වගේම
ඒගොල්ලෝ මිනිස්සුන්ගේ ඇඟටත් ඇනලා ගෝනුස්සන්ගේ විස වගේ එකක් පැතිරෙන්න යනවා. 6 වෙනි හොරණෑව අර අන්තිම යුද්ධේ හාමැගඩන් යුද්ධෙට ලෝකේ බලධාරීන් බල ගන්නවන නැත්තම් උසි ගන්නවන ආත්ම ක්‍රියා කරන්න පටන් ගන්නවා. එතකොට ඒ තත්ත්වයේ උද්ගත වුණාම දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ ස්වර්ගයෙන් වක් කරනවා විනිශ්චය පාත්‍ර 7ක්. ඒවා උන්වහන්සේගේ ඩිරෙක්ට් විනිශ්චයක්. අපි මොකක් දිහාද බලන් ඉන්නේ? අපි දැන් සූදානම් වෙන්න ඕන. ඉතින් අර 6 වෙනි මුද්‍රාව ඉතිහාසයේ 6 වෙනි මුද්‍රාව ඇරලා මහ භූමිකම්පා වෙන්න පටන් ගන්නවා. එතකොට අපි කියනවා ස්වාමීන් වහන්සේට මේ පොළවේ ඉන්න එක දැන් අමාරුයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එන්න. Even so come Lord Jesus Maranatha ආත්මනම් වහන්සේද මනාලියද කියනවා ස්වාමින් වහන්සේ එන්න. ඒ தത്വෙට ඇදහිලිවන්තයාට අවශ්‍යතාවයක් උනන්දුවක් ඇති වෙන්න ඕන. ඒක ගැන තමයි අද අපි බලන්න යන්නේ. ස්වාමින් වහන්සේ මේ පොළොවේ ඉන්නවට වඩා දැන් මගේ ආශාව ඔබ වහන්සේ වෙත එීමයි. දැන් ඔබගේ තත්ත්වය කොහොමද දන්නේ නැහැ. දැන් කොවිඩ් ආවා, කොවිඩ් අඳුර ආවා, කොවිඩ් බිහිති ආවා, කොවිඩ් මුලාව ආවා, කොවිඩ් මරණ ආවා. ඉතින් මේ ඔක්කොම සාමාන්‍යයෙන් ප්‍රීතියෙන් කරපු දේවල් ගොඩක් කරන්න බැරි වුණා. ජීවනෝපායන් හරි අසීරු වී තිබෙනවා. ඉතින් මුළු ලෝකෙම මේකට මුහුණ දෙනවා. භක්තිකයත් මේකට මුහුණ දෙනවා. අභක්තිකයත් මේකට මුහුණ දෙනවා. ඉතින් දැන් ඔබට දැනෙනවා නම් භක්තිකයාට දැනෙනවා නම් අභක්තිකයාට වගේම පීඩාවක් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නේද? මේ කොවිඩ් මැද්දේ ස්වාමින් වහන්සේ කියන්නේ කුමක්ද? ඉතින් අපි බලනවා ගීතාවලිය 85 මේ සූදානම. ස්වාමිනී ඔබගේ දේශයට ඔබ කරුණා කළසේක. කොහොමද ඒක වෙන්නේ? යාකොබ් වහල්කමින් මුදාගෙනසේක. ඉතින් දේශයක් මිදෙන්නේ දෙවියන් වහන්සේගේ යාකොබ් එයාගේ වහල්කමින් මුදාගන්න මිදෙන විටයි. ඉතින් දැන් දෙවියන් වහන්සේගේ යාකොබ් අහන්න ඕන මගේ වහල්කමින් මම මිදිලාද නැත්නම් මම පරණ යාකොබ්ද? දන්නවනේ යාකොබ්ගේ පරණ වැඩ අත කරකවනවා, සහෝදරයාගේ බිලුමෙන් අල්ලගත්තා, රැබිට්ලි කාර්කම් කරනවා, තමන්ගේ අභිමතයටම දේවල් කරන්න හදනවා. ඉතින් ඒක තමයි මේ යාකොබ් වහල්කමින් මිදුවම දේශයට ආශිර්වාදයක් එනවා. ඊළඟට ඔබ සෙනගගේ අයිතුකම කමා කළසේක ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක. අයිතුකම කියන්නේ අපි පාරම්පරිකව සහ ජන්මයෙන් උරුමයෙන් හා පුරුද්දෙන් ඇදවුණු දේවල්. ඒවා උන්වහන්සේ කෙලින් කරන්න. ඔබගේ සෙනගගේ අයිතුකම මේ කමා කරනවා කියන්නේ අර ඇදවෙච්ච කටුවලට තෙල් ගාලා කෙලින් කරනවා වගේ ක්‍රියාවකින් උන්වහන්සේ ඒකට අපි ඉඩ දුන්නා. මේක කළ මැනව කිව්වම අපගේ වැටි යාමේ පාපපතිත තත්ත්වයේ ඔක්කොම විෂමතා උන්වහන්සේ වැසූසේක කමා කරනසේක අලුත් වැඩියා කරනසේක ඒ වලින් අපිට තවත් හිරිහැර වෙන්නට ඉඩ නොතබනසේක. එතකොට උන්වහන්සේ ස්වර්ගයෙන් තීරණයක් ගන්න ඔබගේ මුළු උදහස පහ කර දැමුසේක සුඛිය තද කෝපෙන් හැරුණුසේක. දැන් හැමදාම ඇදහිලිමන්තයා උදේ නැගිට්ටම ඕකනම් අරගලය ඉන් එහාට යට දිනුවක් නැහැ. මොකද හැමදාම කියන්නේ මොකද්ද? අම්බෝ thank you Jesus ඔබ වහන්සේගේ උදහස අපෙන් හරව ගත්තා. ඉතින් හැමදාම ඕකනම් තත්වය අපි කවදාකවත් ප්‍රීතියෙන් ඉන්නේ නැහැ නේ. අපි හැමදාම බඩගාගෙන ගිහලා අනේ සමා වෙන්න මගේ වැරදි ගොඩාක් තියෙනවා. ඉතින් මේක දෙවියන් වහන්සේට ප්‍රීතියක් නෙමෙයිනේ. තේරෙනවද කියන එක? ආගෙන ඉන්නේ. ඉතින් මේ හැමදාම අපේ தත්තේ වැටෙනවා, මට ගා ගන්නවා, පෙරලෙනවා, නා ගන්නවා, ඇන ගන්නවා, කොටා ගන්නවා. එහෙමනම් අපිට දියුණුවක් නැහැ වගේ නෙපෙන්නේ. ඉතින් දැන් භක්තිමන්තයාට තීරණයක් තියෙනවා ඒ විදිහට කොවිඩ් වලට ඉස්සෙල්ලා ජීවත් වූ විදිහට ජීවත් වෙනවද දැන් මේ කාලේ ස්වාමීන් වහන්සේගේ සූදානමට ලෑස්ති වෙනවද? ඉතින් දැන් භක්තිකයා ආඥා කරනවා අපේ ගැලවීමේ දයන් වහන්සේ අප හැරෙව්ව මැනව. ඔහුගේ බලාපොරොත්තුව දැන් ටිකක් මේ උද්දීපනය වෙනවා. අප කෙරෙහි වූ ඔබගේ කෝපය නැවැත්තුව මැනව ඔබ අප සමග සදාකල්ම උදහස් වන්නේද? ඔබගේ දැන් ඊළඟට ඔහු ඊටත් වඩා ඔලු උස්සනවා. ඔබගේ සෙනගගේ සියලු පරම්පරා අප
ඔබගේ සෙනග හයවෙනි පදේ. ඔබගේ සෙනග ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරන සේක්ද. පුබුදුවන සේක පුදුනවා නේද. ඉතින් දැන් මෙතන අපිට පේනවා කඩීමක් පැන්නා අලුත් ඉරක් පෑව්වා පරණ කචල්ලක උරුණා අපි ආමෙන් කිමුද. ඒ කියන්නේ පසුගිය දේවල් ගියා ආයෙත් අපි වල පැටලෙන්නේ නැහැ අපි පිටිපස්සෙන් එනේ වලවල් වල අපි වැටෙන්නේ නැහැ කියලා දේවභක්තිකර සහතිකයක් ආවා. මොකද ඔහු කියනවා 6 වෙනි පදේ ගීතාලය 85:6 ඔබගේ සෙනග ඔබ කෙරෙහි ප්‍රීතිමත් වෙන පිණිස අප නැවත ජීවත් කරනවා නේද ස්වාමින් වහන්සේ. ස්වාමිනී ඔබගේ කරුණාව අපට දැක්වුව මැනව. ඔබගේ ගැලවීම අපට දුන මැනව. දෙව් ස්වාමින් වහන්සේ කුමක් කියනසේක්ද අසන්නමි. දැන් ඉන් එහාට දැන් භක්තිවන්තයාට අදහසක් එනවා ස්වාමින් වහන්සේ කියන එක දැන් අසන් ඉන්නවන ටෙලිවිෂන් එකට වඩා. ස්වාමින් වහන්සේ කියන එක අසන් ඉන්නවන මගේ ජිංගිරි ජිංගිරි ජිං 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 මියුසික් එකට වඩා. ස්වාමින් වහන්සේ කියන එක අසන් ඉන්නවන මගේ ඔක්කොම අවශ්‍යතාවලට වඩා. ස්වාමින් වහන්සේ කියන එක අසන් ඉන්නවන මගේ කල්පනාවලට වඩා කියලා ඔහුට දැන් හැරීමක් එනවා. ඒකයි මේ හැරීම. එතනින් තමයි දියුණුව පටන් ගන්නෙ. ඔන්න මම ආයෙත් කියනවා දෙවියන් ස්වාමීන් වහන්සේ කුමක් කියන සේක්දයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ සුඛිය සෙනගටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරණ සේක. උන්වහන්සේ කියනවා පරණ කචල් ඉවරයි. උන්වහන්සේ දැන් කියනවා එම්බා ශුද්ධවන්තය මාගේ දරුවා මම දැන් ඔබව දියුණුවේ මාර්ගයට සමෘද්ධියේ මාර්ගයට මෙතෙක් ඉඳලා ඉහළට 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 ආයෙත් මේ ඉනිමගේ පල්ලෙහාට රූටන්නේ නැහැ කබර ගෝයා වගේ. දැන් තේරෙන්නේ ඒකයි මේ පොරොන්දු. ඉතින් මෙතන ඉඳලා එයාට ලොකු ධෛර්යයක් එනවා. එයා ඊළඟට අනිත්‍ය ගැන හිතනවා. ඔහුගේ අනාගතය ගැන හිතනවා. ඔහුට දියුණුවක් පේනවා. එතනට තමයි ස්වාමීන් වහන්සේ අපිව මේ දවස්වල කැඳවන්නේ. ඉතින් දැන් බලන්න උන්වහන්සේ සුඛේ සෙනගට සුද්ධාන සමාදානයේ වදාරන සේක. අවසාන වර්ට උන්වහන්සේ පොඩි බෝනින් එකක් ගහනවා. දැන් අපි දැන් ඉදිරිය බලා යනවා කියමු. දැන් මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා සුද්ධවන්තයා අඥානකමට ආයෙත් හැරිලා එන්න එපා කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. සුද්ධවන්තයාට ඇතුල් වීම තහනම් කියලා අර පරණ දේවල් කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. සමහර විට දේවදූතයෝ රැකවල් කරගෙන ඉන්නවද දන්නේ නැහැ. කඩුවක් අරගෙන ඇතුල් වෙන්න හැදුවා ඩෝංගාල එකක් දෙන්න. මොකෝ කියන්නේ එහෙමත් දැන්වහන්ස කරනවා නම් හොඳයි නේද. ඉතින් ගීතාලය 85 ඔහු අඥානකමට නැවත නොහැරෙත්තා. එතකොට විශිෂ්ට යාඥාවක්. තේජස් අපගේ දේශයේ වසන පිණිස. ඒ කියන්නේ හැමෝටම දෙවන් වහන්සේගේ මහිමය දැනෙනවා. අභක්තිකයට, රජයට, ප්‍රධානියට, බලවන්තයට, කැප්ටන්ට, ජෙනරල්ට, මහා පරිමාණ ව්‍යවසායදායකයට උගතුන්ට ඔය ඔක්කොටම කවදාකවත් දැන් වහන්සේ ගැන හිතපු නැති අයට මොකෝ වෙන්නේ තේජස අපගේ දේශයේ වසන පිණිස. එතකොට එවැනි දේශයක හැමෝටම දැන්නව ආකාශය වෙනස් වෙලා කටහඬ වෙනස් වෙලා ස්වරූපය වෙනස් වෙලා සැබවින්ම උන්වහන්සේගේ ගැලවීම උන්වහන්සේට බයවන්නන් සමීපයයි. දැන් එතන තමයි දිව්‍ය රහස. දෙවියන් වහන්සේගේ සෙනග දෙවියන් වහන්සේට බයවීම ගෞරවය දැක්වීම ඉංග්‍රීසියෙන් කියනවා reverence කියලා. ඒක වැඩි වැඩියෙන් ඒ රටට ඒමට උන්වහන්සේට ආරාධනාවක්. දැන් මේක තේරෙනවා. ඒතකොට දෙවියන් වහන්සේගේ ගෞරවය අඳුනන සෙනගක් යම් දේශයක යම් ප්‍රදේශයක ඇති වෙනවාද දෙවියන් වහන්සේ වැඩි වැඩියෙන් එනවා. දෙවියන් වහන්සේගේ සෙනකට දෙවියන් වහන්සේගේ ගෞරවය අමතක වෙනවද? එතකොට එන්න එන්න අපි වැඩි වෙනවා දෙවියන් වහන්සේ අඩු වෙනවා. ඒකයි දේශයක විනාශය. ඉතින් අපි අභක්තිකයක කාර්යවල වැඩකුත් නැහැ. අභක්තිකයන්ට දොස් කියලා වැඩකුත් නැහැ. මේක ධර්මිෂ්ඨයාගේ අතේ තියෙන වැඩක්. පිට උපදේශ 14 34 කියනවා ධර්මිෂ්ඨකමක් දේශය ඔසවන්නේ. පාපයක් දේශය නීච කරන්නේ. ධර්මිෂ්ඨකම තියෙන්නේ කාටද? දෙවදරුවන්ට. ඉතින් මේක මම ආයෙත් කියවන්නම්. මේක තමයි අපි බලන් ඉන්න දේ. තේජස අපේ දේශයේ වසන පිණිස. සැබවින් උන්වහන්සේගේ ගැලවීම උන්වහන්සේට බයවන්නන් සමීපයය. මේ 9 වෙනි පදේ. ඒක තමයි මේ හැම ගීතිකාවෙම තියෙනවා. හැම ගීතිකාලේ හැම පරිච්ඡේදයකම තිබෙනවා. අමාරුවෙන් ගිහිල්ලා උදෑසනක් එන වෙලාවක්. මේක තමයි උදෑසන.
ඉතින් මේක තව විදිහකට කියනවා නම් සැබවින්ම උන්වහන්සේගේ ගැලවීම උන්වහන්සේට බයවන්නන්ට සමීප වන කල්හි තේජස අපගේ දේශයේ වාසය කරන්නේ. ඒකයි වැඩි. ඉතින් මොකක්ද අවශ්‍ය? දැන් වහන්සේගේ සෙනඟ දැන් වහන්සේට බය වීම. දැන් වහන්සේගේ සෙනඟ තුල දැන් වහන්සේගේ ගැලවීම බලවත් ලෙස ක්‍රියා කිරීම. ඉතින් දැන් ලියා ගන්න ඔබගේ අසල්වාසීන් 10 දෙනෙක්ගේ නම, යාළුවෝ 10 දෙනෙක්ගේ නම, වැඩපොලේ 10 දෙනෙක්ගේ නම, තවත් 10 දෙනෙක්ගේ නම ලියාලා කියන්නේ ස්වාමීනි මේ ඔක්කොටම දෙවියන් වහන්සේගේ තේජස ලං වෙන පිණිස ඔබ වහන්සේ මාගේ ගැලවීමත් ඔබ වහන්සේ කෙරෙහි බයවීමත් මාගේ ගැලවීමත් ඔබ වහන්සේ කෙරෙහි ගෞරවය දැක්වීමත් බොහෝසේ වැඩි කළ මැනව. දෙවියන් වහන්සේ වාසය කරන්නේ දේව භක්තිකයා තුල. දැන් අපි හිතුව මේ විදිහට හැම දේව භක්තිකයම කියනවා දැන් වහන්සේට මම ඔයාව පිළිගත්තනේ. දැන් ස්තෝප්පු අර බල්ලා ඉන්න තරම් තැනක ඉන්න läගලා ඉන්න. ඔතන läගලා ඉන්න වෙනවලට එන්න බෑ. ඒකවල දැන් වහන්සේට අපේ ජීවිතේ වැඩි ක්‍රියා කරන්න බෑ. අනිත් අතට අපි කිව්වොත් ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ නිසා ස්තෝප්පු විතරක් නෙමෙයි මැදශාලා විතරක් නෙමෙයි මෙන්න මගේ ජීවිතේ හැම කාමරයක්ම ඔබ වහන්සේට ඇරලා දෙනවා සම්පූර්ණයෙන්ම මගේ ජීවිතේ ජීවත් වෙන්න. ඒකයි ප්‍රශ්නේ. ඔබගේ ජීවිතේ දැන් වහන්සේ කොච්චරක් ජීවත් වෙනවද? ඒකෙන් තමයි දේශය ආලෝකමත් වෙන්නේ. ඒකෙන් තමයි දේශය තේජවත් වෙනවා කියන එකේ අදහස දේශයට දෙවියන් වහන්සේගේ ආලෝකය බැල්ම ප්‍රසාදය දැනෙනවා. දේශයට දෙවියන් වහන්සේගේ ප්‍රශංසාවක් දැනෙනවා ඔබගේ ජීවිතය නිසා දේව භක්තිකය. එහෙම තමයි රටක් සමෘද්ධිමත් වෙන්නේ. කරුණාවත් සැබෑකමත් දැන් ඊළඟට ගොඩක් දේවල් වෙන්න තිබෙනවා. කරුණාවත් සැබෑකමත් සම්මුඛ වූවාය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව එනකොට මිනිස්සුන්ට තේරෙනවා ඒ ස්වාංශය තමයි ජීවනයේද මාර්ගයේද සැබෑකමද. ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොන් සිපගත්තු. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම එනකොට මිනිස්සු නැමී යටහත් වී කියනවා සමා වෙන්න, සමා වෙන්න, සමා වෙන්න. අපි හරි කියන එක නවතිනවා. සමා වෙන්න. සැබෑකම පොළවෙන් හටගනී. ධර්මිෂ්ඨකම ස්වර්ගයේ සිට බැලුවේය. මොන තරම් වෙනසක්ද? වෙනදා බොරු කිව්වා, නැහැ කිව්වා, බැහැ කිව්වා. දැන් සැබෑකම පොළවෙන් හටගනී. ධර්මිෂ්ඨකම ස්වර්ගයේ සිට බැලුවේය. එසේ ස්වාමීන් වහන්සේ යහපත් දේ දෙනසේක අපේ දේශයද එහි ඵල දෙන්නේ. ආයත් කටු නැහැ, කොවිඩ් නැහැ, අපල නැහැ. දේශය එහි ඵල දෙන්නේ. ඇයි? මේ දේව භක්තිකයන් ගත්ත උනන්දුව නිසා. එතකොට මුළු රටම කියනවා අනේ මේ ක්‍රිස්තුවන්සේ අදහන අය නිසා අපේ දේශයේ සමෘද්ධිමත් වුණා. ධර්මිෂ්ඨකම් උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පාසලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේ. ඒ මොකක්ද ඒ කියන්නේ? හැමෝටම පේනවා මෙහෙත් දෙවියන් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ පාසලකුණු ළමයින්ගේ අධ්‍යාපනයේට තරුණයන්ගේ රැකියාවලට හැමෝටම පේනවා උන්වහන්සේගේ පාසලකුණු මේ ලංකාව පුරාම උන්වහන්සේගේ පාසලකුණු උන්වහන්සේ කරපු වැඩ උන්වහන්සේගේ සාක්ෂිය උන්වහන්සේගේ පාසලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේ. ඒක තමයි දැන් අපි මේ දවස්වල දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින ආශිර්වාදය අපේ රට ගැන. දැන් අපි අපේ පාස්ටර් රාජරත්නට කියන මෙතනට ඇවිල්ලා යාඥා කරන්න කියලා. පියාණනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ ඔබ වහන්සේගේ දිව්‍ය කරුණාව ස්වාමීනි අපේ දේශයට ඔබ වහන්සේ දෙන්නා වූ මේ සමාදානය මේ අනුග්‍රහය ගැන ස්වාමීනි අපි ස්තුතිවන්ත වෙනවා ධර්මිෂ්ඨකමත් සැබෑකමත් ඔබ වහන්සේ සිපගන්න සලස්වන නිසා ස්වාමීනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමීනි අපගේ ආයුතුකමත් පාපයත් ඔබ කමා කළ නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දැන් ඔබ වහන්සේ අපේ දේශයට සමාදානය දෙන බැවින් අපි ඔබට ප්‍රශංසා කරනවා දෙවියන් වහන්සේ. ඒ නිසා අපි ඔබගේ නාමයට අපි ප්‍රශංසා කරනවා දේව පියාණන් වහන්සේ. ඔබ වහන්සේගේ යහපත්කම අපගේ දේශයේ යුතු ඉලක්කයට ගමන් කරන්න අපගේ දේශයේ සෑම ස්ථානයක් ආර්ථිකයක් ප්‍රශ්නයක් ඔබ වහන්සේ දේවල් වලට ඔබගේ දෙන අනුග්‍රහය ගැන අපි ප්‍රශංසා කරනවා දේව පියාණන් වහන්සේ. ස්වාමිනී අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි යාඥා කරනවා අපගේ අයිතුකම් මේවා කමා කරලා ස්වාමිනී ඔබ වහන්සේ දැන් අපිට දෙන්න යන්නා වූ මේ සමාදානය, මේ අනුග්‍රහය, මේ සාර්ථකත්වය ගැන අපි ඔබට ප්‍රශංසා කරනවා දේව පියාණන් වහන්සේ. ඔබ වහන්සේ දෙවියන් වහන්සේ නිසා අපි ඔබට ස්තුති කරනවා. අපි ස්තුති කරනවා මේ දේ අපගේ දේශයේ ඔබ සිදු කරන බැවින් අපි ඔබට ප්‍රශංසා කරනවා. මේ දේට ඔබගේ කරුණාවත් අනුග්‍රහයත්
සමාදානයක් දෙන බැවින් අපි ඔබට ප්‍රශංසා කරනවා. අපි ඔබ වහන්සේට ගෞරව කරනවා දෙවියන් වහන්සේ. යහපත්කම සහ ධර්මිෂ්ඨකම සැබෑකම සම්මුඛෝ නිසා අපි ඔබට ප්‍රශංසා කරනවා දෙවියන් වහන්සේ. ඔබගේ දරුවන්ට මේ දේශේ ගමන් කරන්න විශාල වෙන්න අනුග්‍රහය දක්වන බැවින් අලුත් මාවතකට හරවන බැවින් අපි ඔබට ප්‍රශංසා කරනවා දෙවියන් වහන්සේ. අපි ස්තුතිවන්ත වෙනවා ඔබ දැක්වූ මේ අනුග්‍රහය ගැන යේසුස් වහන්සේගේ අනර්ඝ නාමය නිසා. ආමේන්.